මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. සංචරණ සීමා පැනවීම පිළිබඳ තීරණය සාකච්ඡාවලින් අනතුරුව යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්. ගම සමග පිළිසඳරින් ග්‍රාමීය සංනිවේදන පහසුකම් දියුණු කිරීමට පියවර. ඉදිරි කාලගුණ තත්ත්වය යහපත්. పూర్ව ගම් වතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉවත් කෙරේ. දෝහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඔක්සිජන් සිලින්ඩර් 150ක් ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් අද දිවෙනට. සමගි ජනබලවේගයේ ප්‍රබලයන් රැසක් ඉදිරියේදී තමන් හා එක්වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රකාශයක්. මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවෙන් අවුන් සාන් සූකීට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා රැසක්. එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භේ. රට තුළ පවතින තත්ත්වය හමුවේ තවදුරටත් සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් අද පසුරේ පවත්වන සාකච්ඡාවලින් අනතුරුව තීරණයකට එළඹෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් සංචරණ සීමා දීර්ඝ කිරීම හෝ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නැත. ඒ සම්බන්ධයෙන් පළවන අසත්‍ය වාර්තාවලට නොරවටින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. නව ව්‍යවසායකයන් 2,00,000ක් නිර්මාණය කිරීමේ වැඩසටහනේ මූලික කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. එම ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට පහසුකම් සැලසීමට අපේක්ෂා කරන බව ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධන බලකායේ ලේකම් WH කරුණාරත්න මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී. ග්‍රාමීය සංනිවේදන පහසුකම් වර්ධනය කිරීම මගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය දැක්වීමද සිදු කෙරේ. මෙය දැනටමත් කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. විශේෂ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන අනෙක් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පසුගිය දිනවල නිකුත් කළ పూర్ව ගම් වතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනය කරයි. ගත වූ පැය 24 තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීමත් නිර්දදිග ප්‍රදේශයේ ගංගාවල ජල මට්ටම් පහළ යමින් පැවතීමත් මීට හේතුවයි. ඒ අනුව කැලණි ගඟ, කළු ගඟ, ආතනගලුවේ සහ මහෝය යන ගංගා දෘහණිවල පහළ දහරා ප්‍රදේශයේ තවදුරටත් රැඳී ඇති පිටාර ජලය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් බැස යනු ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. දෝහාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙරටට ඔක්සිජන් සිලින්ඩර් 150ක් සහ තවත් සෞඛ්‍ය උපකරණ රසක් ලබා දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ තානාපති කාර්යාලයේ ඉල්ලීම මත මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් නොමිලේ ප්‍රවාහනය කළ බවයි. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පහසුකම් වර්ධනය කිරීම සඳහා මෙම උපකරණ තොගය රජයේ රෝහල් අතර බෙදා හැරීමට නියමිතයි. සමගී ජනබලවේගයේ ප්‍රබලයන් රැසක් ඉදිරියේදී තම පක්ෂය සමග එක්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගි බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. සමගී ජනබලවේගය ප්‍රතිපත්තිගරුක නොවීම සහ පසුගාමී වැඩපිළිවෙලක නිරත වීම ඊට හේතුවයි. එක්සත් ජාතික පක්ෂයේ නායක ශනිල් වික්‍රමසිංහ මැතිතුමා
ඉතාමත් නුදුරේම පාර්ලිමේන්තු නියෝජනය කරන්නට යාමට අපි සූදානම් කරනවා. නායකතුමා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ සජබේ නියෝජනය කරන යම් පිරිසක් മന്ത്രിවරු අපිත් එක්ක එක්කාසු වීමට කතා කරගෙන තියෙනවා. ඒ අනුව මේ ඇතුළ තියෙන අර්බුදය සහ ඒ විපක්ෂ නායකවරයාට තියෙන පිළිගැනීමේ තත්ත්වය, ඔහු කෙරෙහි තියෙන විශ්වාසයේ තත්ත්වය මොකක්ද කියන එක තාමත් පැහැදිලිව පෙවුණා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපිත් එක්ක ලොකු පිරිසක් එතන මේ වෙනකොට කතා බහ කරමින් අවශ්‍ය අවස්ථාවේදී ඒ සියලු දෙනා අපිත් එක්ක එක්කාසු වෙලා වැඩ කටයුතු කරනවා. සජබයත් වෙන්නේ රාජාලියට වෙච්ච දේම තමයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙතෙක් සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන මැත. ඔහු ඉදිරිපත් කරන අදහස්ද ප්‍රායෝගිකව දේශපාලනික වශයෙන් ප්‍රතික්ෂේප වේ. රජයේ ජනතාවගේ සෞඛ්‍ය හා පරිසරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර කාබනික පොහොර ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබුණද එහි නිසි වටිනාකම හඳුනා ගැනීමට විපක්ෂ නායකවරයා අපොහොසත් වී තිබේ. රසායනික පොහොර තව තවත් භාවිත කරමින් මෙරට ජනතාව රෝගීන් බවට පත් කිරීම ඔහුගේ බලාපොරොත්තුව බව මින් මනාව පැහැදිලි වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ සමගි ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බවයි. සමගි ජන බලවේගය බෙදී ගොස් ඇති බවට පළවෙන වාර්තාද අසත්‍ය බව ඔහු පැවසීය. හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තම පක්ෂයට කිසිදු හානියක් හෝ අවාසියක් සිදු නොවන බවයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මං හිතන්නේ නෑ ඉදිරියේදී එදා එතුමාගෙන් ඉවත් වෙලා බැහැර වෙලා ගිහිපු කණ්ඩායම නැවත එතුමාට එකතු වෙයි කියලා. මොකද විශ්වාසයක් ගොඩ නැගෙන්නට තියෙනෝන්. මොකද එකම മന്ത്രി දුරයක්වත් ලබා ගන්න බැරුව අර ජාතික ලැයිස්තු മന്ത്രി දුරයකින් පමණක් ගොඩ නැගිච්ච මේක්ෂත් ජාතික පක්ෂයට ඉදිරියේදී යන ගමන පිළිබඳව අපිට සැකසිතයි. සමගි ජන බලවේගයත් එක්ක කොහොමදවත් අපට තරංගයක් නෑ එක්සත් ජාතික පක්ෂය නිසා. මං හිතන්නේ නෑ පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම කිසිලෙසකින්වත් නැවත එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙයි කියලා. මොකද එක්සත් ජාතික පක්ෂයේ ඒ බලය තියෙද්දි තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා නොඑක අභියෝග මැද සමගි ජන බලවේගයට එකතු වුනේ. ඒ නිසා නැවත වරක් මේ විපක්ෂයෙන් දෙද්දි ආණ්ඩු බලයක් නැති එක മന്ത്രിකමක් තිබෙන කණ්ඩායමකට එකතු වෙලා තමන්ගේ දේශපාලන ජීවිතය මම හිතනවා අනාථ කරගන්න නැත්නම් සියදිවි නසා ගන්න කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විපක්ෂය අසුභවාදීව විග්‍රහ කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කරයි. නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර දැඩි අර්බුදයක් උද්ගතව ඇත. එබැවින් විපක්ෂය චෝදනා නොතකමින් ආණ්ඩුව සිය ජනතාවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ වන විට සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට ක්‍රියාත්මක වෙන විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම හැම මොහොතකදීම අසුභවාදී විදියට මේ ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුවේ නායකත්වයේ පිළිබඳව දැඩි විවේචනයකට ලක් කරන හැම අවස්ථාවකදීම අසුභවාදී විදියට. එනිසා අපට පැහැදිලිවම කියන්න තියෙන්නේ සාම්ප්‍රදායික විපක්ෂය කියලා අපි හැම අවස්ථාවකදීම හඳුන්වන්නේ හොඳ දේටත් නරක දේටත් සියල්ලටම විරුද්ධ වෙන විපක්ෂයක් තමයි ඉතිහාසයේ ඉඳලා අපි දැකලා තියෙන්නේ. අන්න එවැනි අවස්ථාවකදී වර්තමානයේ මං හිතන්නේ ඒක බොහොම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ආකාරයක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම අද සිදු කරන්නේ. අද විපක්ෂයේ මොන විදියේ චෝදනා ඉදිරිපත් කරත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සියලු අභියෝග වලට මුහුණ දෙමින් මේ රටත් ජනතාවත් ඉතාමත්ම ඉහළ මට්ටමට ගෙනීමට මහත් දැවැන්ත උත්සාහයක යෙදෙනවා. පෙරපාසල් ගුරුවරුන්ගේ අභිමානය රකිමින් ඔවුන්ට රුපියල් 2500ක දීමනාවක් ලබා දීම ලබන 17 වෙනිදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. මේට අමතරව සෞභාග්‍යයේ පෙරපාසල් නමින් සෑම දිස්ත්‍රික්කයකම පෙරපාසල් 5 බැගින් ඉදි කෙරේ. ඒ සඳහා එක් පෙරපාසලකට රුපියල් ලක්ෂ 25ක් ලබා දෙන බව පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය. මෙම වසර අවසන් වීමට පෙර දීපව්‍යාප්තව මෙවැනි පෙරපාසල් 150ක් ආරම්භ කිරීම රජයේ අපේක්ෂාවයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය මැදේ වුවද
කර්මාන්ත හා ව්‍යාපාර දියුණුවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. අභ්‍යන්තර හා බාහිර ආර්ථික සම්බන්ධතා වර්ධනය සඳහා මෙමගින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ වාර්ෂික සැසිවාරයට එක්වෙමිනි. මෙම ව්‍යාපෘතිවල සේවයේ නිරත වූවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටද ක්‍රියා කර ඇත. මෙරටට ආවේනික කෘෂි නිෂ්පාදන වන තේ සහ කුළුබඩු වැනි නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබේ. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් කෘෂි හා වැවිලි කර්මාන්තාංශ අඛණ්ඩව පවත්වාගෙන යයි. ආර්ථික විද්වතුන්ගේ උපදෙස් මත සියලුම වරායන්ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1,21,759කට රුපියල් 5,000 දීමනාව මෙවන විට ලබා දී තිබේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ සමෘද්ධිලාභී පවුල් සඳහා පළමුවෙන්ම මෙම දීමනාව ලබා දුන් බවයි. ආර්ථික අපහසුතාවලට ලක් වූ අනෙකුත් පවුල් සඳහා දෙවනුව එම දීමනාව ලබා දීම සිදු කෙරිණ. ඉතිරි පවුල් සඳහාද එම දීමනාව කඩිනමින් ලබා දෙන බව අමාත්‍යවරයා පැවසිය. ගම් වතුරෙන් ආපදාවට ලක් වූ පුද්ගලයන් සඳහාද සහන ලබා දීම සිදු කෙරේ. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ පාසල් කේන්ද්‍ර කරගනිමින් පාර්ලිමේන්තුව මගින් අධ්‍යාපන වැඩමුළු පැවැත්වීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්ප්‍රදාය හා ක්‍රියාකාරීත්වය දේශපාලන විද්‍යාව සහ මාධ්‍ය අධ්‍යයනය සම්බන්ධ කෙටි වැඩමුළු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ. පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව මගින් මෙය මෙහෙවයි. දුරකථන අංක 077යි 989යි 90යි 85 සහ 071යි 535යි 26යි 72 අමතා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් වූ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා අද එම අමාත්‍යාංශයේදී සිය දුරේ වැඩ බාරගත්තේය. ඔහු වයඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන්ද සේවය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක කාබනික පොහොර භාවිතය ව්‍යාප්ත කිරීම ඇතුළු කෘෂිකර්මයේ නගා සිටුවීමේ වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුව පත් කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. විවාහ අධ්‍යාපන නිවාස මේ ඕනෑම පර්සනල් ලෝන් එකක් පැය 24න් ලබා ගන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකාවේ මේ වන විට වැඩි වශයෙන් පැතිර යමින් පවතින්නේ බ්‍රිතාන්‍යයේ ඇල්ෆා වෛරස් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අනුක වෛද්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පසුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඔහු සඳහන් කළේ කොවිඩ් මර්ධන එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීම මගින් සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල නොවන බවයි. එමෙන්ම රට තුළ ඇතිවිය හැකි නව කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවද හේතෙම පැවසිය. ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව පර්යේෂණ සිදු කෙරේ. එමෙන්ම වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති එන්නත් කිසිදු ගැටලුවකින් තොරව ලබා දිය හැකි බව වෛද්‍ය චන්දිම ජීවන්ත මහතා අවධාරණය කළේය. දැනට අපි PCR පරීක්ෂණ කරනකොට PCR පොසිටිව් වෙන අයගෙන් කිසි අපේ විද්‍යාගාරයට ලැබෙන පරීක්ෂණ සාම්පල් වලින් විතරයි අපි මේ ජෙනටික් සීක්වෙන්සින් පරීක්ෂණ කරන්නේ. ඉතින් අපි දන්නේ නැහැ ලංකාව පුරාම තියෙන හැම පොසිටිව් රිපෝට් එකක්ම මේ B117 කියන ප්‍රභේදයේද කියලා. ඉතින් වෙනත් ප්‍රභේද තිබීමේ හැකියාවක් තියෙනවා. කොයි වෙලාවකත් අපි ඒක නිෂ්ප්‍රභා කරන්නේ නැහැ කියන්නේ නැහැ. ඉතින් අපි ඒක නිසා තමයි මේ මාසයේදී මේ අපේ සීක්වෙන්සින් ඥාන විශ්ලේෂණ පරීක්ෂණ ධාරිතාව වැඩි කරලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මාසයේදී අවශ්‍ය කරන
කරන මිට වඩා වැඩි ධාරතාවයකින් පරීක්ෂණ කළා ලංකාව පුරාවට පැතිරෙන වෙනත් ප්‍රභේදات තව තියෙනවද කියලා හොයා බැලීමක් සිදු කරනවා. හැබැයි දැනට වාර්තා වෙලා තියෙන හැටියට බොහෝ විට දැනට මේ ලංකාවේ විශේෂයෙන්ම අප්‍රේල් මැයි මාසයේ ආශ්‍රිතව පැතිරිච්ච ප්‍රධානම මේ වසංගතයට හේතුව තමයි මේ ඇල්ෆා වේරියන්ට් එක. ඉතින් ඇල්ෆා වේරියන්ට් එක ගැන අපි ඉතාමත්ම සැලකිය යුතු වේරියන්ට් එකක්. මොකද හේතුව ඉතා දරුණු ප්‍රභේදයක්, දරුණු ලෙස පැතිරෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් අපි ඉතාමත්ම වගකීමෙන් වැඩ කරන්න ඕනේ. අපි හැමතිස්සෙම කියන ප්‍රධාන කරුණු 6ට අනුගත වෙලා වැඩ කරන්න ඕනේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ කඩ 50 වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිට සහ කඩ 12 ප්‍රදේශය දක්වා පවතින ප්‍රධාන පැතිකාණු පද්ධතියේ අපජලයේ ගලා යාමට අවහිරතා පවතින බව ප්‍රදේශවාසීහු පවසති. ඒ හේතුවෙන් එම කාණු පද්ධතියේ ස්ථාන කිහිපයක අපජලයේ එක්රැස් වී ඇත. එහි මැසි මදුරුවන්ද බෝවීම සිදුවේ. අනුරාධපුර ශික්ෂණ රෝහල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය ආයුර්වේද පළාත් රෝහල හෙද විදුහල අධිකරණ සංකීර්ණය ඇතුළු ආයතන රැසක් පවතින ඒ අවට පරිසරය දැඩි අපිරිසිදු තත්වයක පවතී. එය තම සනීප ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ පිළිබඳ අවධානය යොමු කර අදාළ ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඔවුහු අනුරාධපුර මහසභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. අනුරාධපුර නගරාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති. මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූකි මහත්මියට එරෙහිව එල්ල වී ඇති අධිචෝදනාවලට ඇය වරදකරු වූහොත් වසර 15ක උපරිම සිරදඬුවමකට ලක්වන බව එරට හමුදා කවුන්සලය සඳහන් කරයි. ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් සහ අලස් වශයෙන් රත්රන් ලබාගත් බවටද ඇයට චෝදනා එල්ල වේ. ඇයගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් රැසකටද මේ ආකාරයෙන් අල්ලස් සහ දූෂණ චෝදනා එල්ල කර ඇත. පසුගිය පෙබරවාරි මාස පළමු වනදා අත්අඩංගුවට ගත් අවුන් සාන් සූකි මහත්මිය මේ වන විට හමුදා රැකවල් මැද්දේ නිවාස අඩස්සියේ පසුවේ. මියන්මාරයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 12 දෙනාම මිය ගොස් තිබේ. එහි ගමන් කළ අයගෙන් 6 දෙනෙකු හමුදා සමාජිකයෝ වෙති. ඉදිරි පිරිස බෞද්ධ ස්වාමින් වහන්සේ වෙති. බෞද්ධ ආගමික කටයුත්තක් සඳහා යමින් සිටියේදී මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරෙන් එක් මාගියෙකු සහ නියමුවා දිවි බේරාගෙන ඇතැයි වාර්තා වේ. අඩු ආදායම්ලාභී රටවල් 100ක් සඳහා කොවිඩ් මර්ධනයෙන් මාත්‍රා මිලියන 500ක් ලබා දීමට ඇමරිකානු ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් දවල මන්දිරය ප්‍රකාශ කරන්නේ මෙම එන්නත් ඔගිය ෆයිසර් සමාගමෙන් මිලදී ගන්නා බවයි. මෙම වසර අවසන් වෙන විට එන්නත් මාත්‍රා මිලියන 200ක්ද ලබන වසරේ මුල එන්නත් මාත්‍රා 300ක්ද මෙලෙස ලබා දීමට නියමිතය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. උකර්මාන්තයේ ප්‍රධාන අතුරුඵලයක් වන පෙරහන් මඩ සහ වීනැසන් පරිසරයට හානි නොවන පරිදි භාවිත කර උක් වගාවේ ඵලදායීතාව වැඩි කර ගැනීමට හැකි බව ගල්ඔය වැවිලි සමාගම ප්‍රකාශ කරයි. හිඟුරාන සීනි කර්මාන්ත ශාලා මගින් නිෂ්පාදනය කරනු ලබන එම කාබනික පොහොර භාවිතයෙන් උක් වගාවේ අස්වැන්න වැඩි වී තිබේ. සීනි නිෂ්පාදනයට ගනු ලබන උක් ඇඹරීමෙන් පසුව එහි ඇති මඩ කොටස් යාන්ත්‍රිකව පෙරහන් මඩ ලෙස වෙන් කෙරේ. ස්ප්‍රේතු නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉතිරි වන වේනැස්ද කාබනික පොහොර සකස් කිරීම සඳහා යොදා ගනී. මේ වන විට එම අමුද්‍රව්‍ය යොදාගෙන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 7000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ. ක්‍රීඩා පුවත්. එංගලන්තයේ සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එජ්බස්ටන්හිදී අද ආරම්භ විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කිසිවෙකු නොදවී ලකුණු 67ක් ලබා සිටියේය. නවසීලන්ත කණ්ඩායමේ වෙනස්කම් 6ක් සිදු වී තිබේ. පළමු ටෙස්ට් තරගයට සහභාගී නොවූ ටොම් බ්ලැන්ඩල්, ටැරම් මිචෙල්, මැට් හෙන්රි, ඒජාස් පටෙල්, විලියම්ස් සහ බ්‍රෙන්ට් බෝල්ඩන් කණ්ඩායමට කැඳවා තිබේ.
මීළඟ පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ H කාණ්ඩයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකාව අවසන් ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව තරඟ 6කට සහභාගී වී කිසිදු ජයග්‍රහණයක් වාර්තා කර නොමැත. ඉදිරින්ම සිටින්නේ කොරියාවයි. ඔවුන් තරඟ 5කට සහභාගී වී තරඟ 4ක් ජයගෙන ඇත. ලෙබනනයේ දෙවන ස්ථානයේ සිටින අතර තරඟ 5කට සහභාගී වී 3ක් ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව ඔවුන්ට තියුණු තරඟයක් ලබා දුන්නේය. තුන්වන ස්ථානයේ සිටින්නේ තරඟ 6කදී ජයග්‍රහණ 3ක් ලබා සිටින තුර්කිමිනිස්තානයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ ශාඛාවෙන් විමසන්න. සතුස මගින් නිෂ්පාදනය කළ රෙදි සෝදන සබන් සහ ඇඟගල් වන සබන් අද සිට රුපියල් 40කට ලබා දෙන බව වෙනද අමාත්‍යවරයා සඳහන් කරයි. අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍යවල මිල පහතාගේක පවත්වාගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ. නිසි ගුණාත්මක තත්වයකින් සහ ප්‍රමිතියකින් යුක්ත වීම මෙහි ඇති විශේෂත්වයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ නොදමන ලෙස ජීවන වියදම් කමිටුව මගින් පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටි බවයි. නමුත් ජනතාව විවිධ දුෂ්කරතාවලට ලක්ව සිටින මේ මොහොතේ බාණ්ඩ මිල ඉහළ දැමීම සිදු නොකළ යුතු බවට රජය තීරණය කර තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසී ඇති විය හැකිය. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට ඉහළ යා හැකිය. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් පුත්තලමේ සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වාත් මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. සංචරණ සීමා පැනවීම පිළිබඳ තීරණය සාකච්ඡාවලින් අනතුරුව යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්.
ගම සමග පිළිසඳරෙන් ග්‍රාමීය සංනිවේදන පහසුකම් දියුණු කිරීමට පියවර. ඉදිරි කාලගුණ තත්ත්වයේ යහපත්. పూర్ව ගම් වතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉවත් කෙරේ. දෝහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඔක්සිජන් සිලින්ඩර් 150ක් ඇතුළු සෞඛ්‍ය උපකරණ රසක් අද දිවෙනට. සමග ජන බලවේගයේ ප්‍රබලයන් රසක් ඉදිරියේදී තමන් හා එක් වෙන බවට එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රකාශයක්. මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවෙන් අවුන් සාන් සූකීට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා රැසක්. ඉංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.